හරි. ගිය සතියේ එතකොට ලීවර යන්ත්‍රය ඉගෙන ගත්තා. මුල නිකන් හැඳින්වීමක් වගේ ලීවර යන්ත්‍රයක තියෙන ප්‍රධාන කොටස් තුනක් ගැන කතා කරා. මොනවද? ආයාසය, භාරය, දරය. තේරුණාද? ආයාසය, භාරය, දරය. ආයාසය කියලා කියන්නේ අපි විසින් යොදන බලය. භාරය කියලා කියන්නේ අර සමහරලාවට අර පඩුරකට ගහගෙන භාරයම නෙමෙයි ඈ. අපේ පුතාගේ රැවුල වැවේවා. අල්ලපු ගෙදර කාට එනාතම ගහපන්. එහෙම කියලා ගැට ගන්න ඒවා නෙමෙයි ඈ. භාරය කියලා කියන්නේ කෙරෙන්න ඕනේ වැඩ ප්‍රමාණය. එතකොට දරය කියලා කියන්නේ මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය. ඒ ක්‍රියාවලිය ඇසුරින් හරි ආවා ලීවර යන්ත්‍ර ප්‍රධාන ආකාර තුනක්. පළවන ගණය, දෙවන ගණය, තුන්වන ගණය. මතක ඇති බා ද කියලා මම මතක තියාගන්න. එහෙම නැත්නම් මම තව කිව්වා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ කියලා මතක තියාගන්න. මෙයාගේ දරය මැද, මෙයාගේ භාරය මැද, මෙයාගේ ආයාසය මැද. තේරුණාද? මොකද්ද ලියලා තියෙන නෝට් එක? මොනවත්ම ලියලා නැද්ද? නෑ. අදින්න ඉඩ තියන්න. අදින්න. හරි? එහෙනම් අපි ලියන්න පටන් ගමු. සාමාන්‍ය පාඩේ. අද මොන නැති අය ඉන්නවනේ ඉතින් අදින්න ඉඩ තියන්න. හරි? මේවලි. ලීවර යන එදිනදා ජීවිතයේ වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහා භාවිතා කරන්නා වූ සරල යන්ත්‍ර විශේෂයකි. හරි? සරල යන්ත්‍ර විශේෂයකි. ලීවරයක පවතිනා වූ ප්‍රධාන කොටස් ගණනාවකි. වෙන පාඩකට යන් වෙන පාඩකෙ දිද්දදා පහලට පහල ලියමු. පළවෙනි දිත ආයාසය, දෙවෙනි දිත භාරය, තුන්වෙනි දිත දරය. එක එක ගැන පොඩි විස්තර ලියන්නත් ඕනේ. පුතේ ලියමු. ආයාසය, භාරය, දරය. හරි සාමාන්‍ය පාඩට යනවා. කාර්ය කිරීම සඳහා අප විසින්
යොදන්නා වූ බලය අප විසින් යොදන්නා වූ බලය ආයාසය ලෙස ආයාසය වෙන වෙන පාටකට යන්න එක්ක හයිලයිට් කරන්න ආයාසය ලෙස හැඳින්වීම ආයාසය ලෙස හැඳින්වීම හරි අලුත් රූලකට යන්න බලය යෙදීම මගින් සිදු කළ යුතු බලය යෙදීම මගින් සිදු කළ යුතු කාර්යභාරය භාරය වෙන පාටකට ගියත් කමන්නේ භාරය ලෙස හැඳින්වේ භාරය ලෙස හැඳින් ඔව් කාර්යභාරය භාරය ලෙස හැඳින්වේ හරි ලියමු ආයාසය හා භාරය අතර පවතින සම්බන්ධය ඇසුරින් ආයාසය හා භාරය අතර පවතින සම්බන්ධතාවය ඇසුරින් කාර්ය කිරීමට ලබා දෙන හැකියාව සර් දැනේ මම කාර්ය කිරීමට ලබා දෙන හැකියාව දරය වෙන පාටකට යන්න ලෙස හැඳින්වේ රූල් කීයකද ඉඳ තියන්න ඕනද කියලා යට කියන්න පොඩ්ඩක් ඒ වාක්‍යය කියන්න පුළුවන් මතක නැහැ පුතේ මම ආයිත් කියන්න නම් මොකද මම හිතලා නෙමෙයි මේ හිතලා කිව්වේ ඒක පොතේ තියෙන එකක් නෙමෙයි කිව්වේ ආයාසය හා භාරය අතර පවතින සම්බන්ධතාවය ඇසුරින් කාර්ය කිරීමට ලබා දෙන හැකියාව දරය ලෙස හැඳින්වේ. ඔය තියෙන්නේ හරිස ලියාගත්තා ලියාගත්තා හරි පුතේ අලුත් ඡේදයකට යනවා මේවායේ පිහිටීම අනුව ලීවර යන්ත්‍ර බෙදා දැක්විය හැකි
ප්‍රධාන ආකාර තුනකි. හරි. වෙන පාඩකට යන්න. වෙන පාඩකට යන්න. පළමු වන ගණයේ ලීවර ඒ ගැන විස්තර ලියලා මම ඊළඟ එක. ඒ ගැන පොඩි විස්තරයක් ලියලා යන්න. බලන්න 88 පිටුව හරි. පළමුණ ගණයේ ලීවර වල දාලා තියෙනවා ස්වරූපය කොයි වගේද කියලා. 15.1 බිඳුවේ. ආබා දනේ ද මැද වෙන්න එපානේ. දරය මැද බාරය ආයාසය දෙපස උදාහරණ දෙකක් තුනක් දීලා තියෙනවා. සීසෝව ඔබ කොයි කවුරුත් පොඩි කාලේ පැදපු එක අනිත් එක කතුර ඊළඟ එකට දීලා තියෙන්නේ මොකද්ද? අඬුව. 15.1 බිඳුව රූපේ 15.1 රූපේ කියන ඒවා අලවන්න ඉඳ තියන්න. අඳින්න නම් මාරු වෙයි. හැබැයි 15.1 බිඳුව ඇඳනම් හොඳයි. එතකොට මතක හිටින්න. හරි. දැන් නෙමෙයි. මේ ගෙදරදී. හරි. ලියමුද? ලෑස්ති වුණ ලියනවා. පළමු වන ගණයේ ලීවර සැලකූ කල පළමු වන ගණයේ ලීවර සැලකූ කල එහි දරය මධ්‍යයේ පවතින අතර දරය මධ්‍යයේ පවතින අතර දරය මධ්‍යයේ පවතින අතර භාරය හා ආයාසය දෙපස පවතී. සීසෝව කතුර සීසෝව කතුර අඬුව වැනි දෑ උදාහරණ වේ. අඬුව වැනි දෑ උදාහරණ වේ. හරි. අපි ලියමු. දෙවන ගණයේ ලීවර රූලක් කරලාද? ඔව් රූලක් විතර අරලා ලියමු නේද පුතේ? දෙවන ගණයේ ලීවර බලන්න රූපේ 15.12 15.13 දැක්කද? හරි. ඒකේ
ආබාද බාරය මැද තේරුණාද? බාරය මැද දරයයි ආයාසය දෙපස තේරුණාද? හරි. අලවන් අඳින්න අලවන් ඉඳ තියන්න 15.12 15.13 ලියමු. මේ වායේ බාරය මධ්‍යයේ පවතින අතර දරය හා ආයාසය දෙපස පවතී. දරය හා ආයාසය දෙපස පවතී. දරය හා ආයාසය දෙපස පවතී. ගිරය වීල්බැරෝව මේ සඳහා උදාහරණ වේ. මේ සඳහා උදාහරණ වේ. මේ සඳහා උදාහරණ වේ. හරි. ඉස්සෙල්ලා වගේ රූලක් එහෙම ඇරලා ලියමු එන. තෙවන ගණයේ ලීවර තුන්වන කියන්න ඕනේ නැහැ. තෙවන කියලා දාමු. තෙවන ගණයේ ලීවර. බලන්න රූප පුතේ 15.14 15.15 එක රූපය දීලා තින්නේ. අපි ඇන්දෙත් වෙන එක. 15.14 15.15 ඊට අමතරව තව රූපයක් හොයාගන්න බැරි වෙයි නේ. කමන්නේ. ලියමු. තෙවන ගණයේ ලීවරවල මධ්‍යයේ ආයාසයේ මැද ඉන්නේ. ආයාසයේ පවතින අතර දරය හා භාරය දෙපස පවතී. දරය හා භාරය දෙපස පවතී. දෙපස පවතී. ලියමු. බිලීපිත්ත කමාවක් දාන්න. ආහාර අල්ලණය ෆුඩ් හෝල්ඩර් එක. එතකොට පුතේ ගෑල් ළමයි තමන්ගේ ඇහිබම සකසන එක දන්නව නේ මොකද්ද කියලා? ට්විසරය
තුයිසරය තව තියෙනවා පුතේ මං කිව්වා රෙදි ආශ්‍රිත කටයුතු කරන අය ගාව තියෙනවා එකක් නූල් කපන්න එහෙම තියෙනවා. මොකද්ද මම එදා කිව්වා? ටීමර් එක. ට්‍රිමරය. මේ සඳහා උදාහරණ වේ. ට්‍රිමරය මේ සඳහා උදාහරණ වේ. හරි. දැන් තමයි සෙල්ලම් පටන් ගන්න. හරි. ඒ ටික ඔක්කොම ඉගෙන ගන්න. හරි පුතේ. මම නම් විල්බරක්ගේ පස් දැම්මේ මෙතන විල්බරක්ගේ වට්ටක් අලවල පටවගෙන යනවා. අපි මේ ලීවර එක ඉගෙන ගමු යන්ත්‍ර වාසියයි ප්‍රවේග අනුපාතයයි කියන්නේ මොකක්ද? හරි. යන්ත්‍ර වාසියයි ප්‍රවේග අනුපාතය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගමු. හරි. අපි පොඩි වැඩක් තියෙනවා. අපි මේ යන්ත්‍ර වාසියයි ප්‍රවේග අනුපාතය කියන එක ඉගෙන ගමු. ඉස්සෙල්ලා පොඩි නෝට් එකක් ලියලා ඉන්න. ඊට පස්සේ ගණන් වලට. ලියමු. වෙන පාට. යන්ත්‍ර වාසී යනු කුමක්ද? මේක උත්තරේ ලියලා කොටු කරගත්තත් කමක්. යන්ත්‍ර වාසී යනු කුමක්ද? මොකක්ද සර්? යන්ත්‍ර වාසී යනු කුමක්ද? හරි උත්තරේ මම කියන්න ඕන වෙන පාටකින් ලියාගමු. මේක අනිවාර්යෙන් මේ highlight box එකක් හරි වෙන පාටකින් box කරගන්න. යන්ත්‍රයක භාරය ආයාසයට දක්වන අනුපාතය භාරය ආයාසයට දක්වන අනුපාතය ආයාසයට දක්වන අනුපාතය යන්ත්‍ර වාසිය ලෙස හැඳින්වීම. යන්ත්‍ර වාසිය ලෙස හැඳින්වීම. හරි. අපි නිකන් දල වශයෙන් පොඩි එකට වැඩක් කරමුනේ. එතකොට මෙන්න මේ වගේ දෙයක් ගැන පුතේ ඔය කියන්නේ. මෙතෙන්ට ගලක් තියලා නැහැ. මොකක් හරි දෙයක්. පෙරලන්න දරන උත්සාහය. මේක පල්ලෙහාට දදින්න ඕනේ උඩට දුස්සන්න. උඩට උස්සන්න. උඩට උස්සන්න ඕනේ. නෑ පල්ලෙහාට. මේක පල්ලෙහාට තල්ලු කරන්න ඕනේ පුතේ. හරි? මේක තමයි භාරය. මේක තමයි මොකද්ද පුතේ? ආයාසය. තේරුණාද? මතක තියාගන්න. එතකොට පුතේ මේ යන්ත්‍ර වාසිය සමානයි. භාරය බෙදීම ආයාසය.
යන්ත්‍ර වාසිය සමානයි පුතේ මොකක්ද? භාරය බෙදීම ආයාස. ශෝක දැන් ඇඳලා කොටු කරගන්න ඕනද? එපා එපා. කලබල වෙන්න එපා. හරි. අපි බලමු. එතකොට මෙයාගේ එනවනේ මොනවද? ඒකක. අලුතෙන් ඒකක හොයන්නත් එපා. ඒකක සෙවීම. හරි. පුතේ එතකොට මට කියන්න අයියට යන්ත්‍ර වාසි භාරය බෙදීම ආයාස. භාරය කියන්නේ මේ බලයක්නේ. ඒක මනින්නේ මොනවද? නිව්ටන් වලින්. ආයාසෙ අපි යොදන්නේ බලයක්. ඒකත් නිව්ටන්. නිව්ටන් මොකද වෙන්නේ පුතේද? කැපෙනවා. ඒකකයක් නෑ මෙයා. ඒකක නොමැත. තේරුණාද? එහෙනම් කියන්න වෙන්නේ යන්ත්‍ර වාසිය 8යි යන්ත්‍ර වාසිය 10යි ඒකකයක් නෑ. කිලෝග්‍රෑම් කියන්නද නිව්ටන් කියන්නද? එහෙම කියන්න බෑ. තේරුණාද? ඒකකයක් නෑ. මේක ලස්සනට ඇඳලා මේක ලස්සනට ලිව්ව පහළ. ප්‍රවේග අනුපාතය ගැන අපි පස්සේ කතා කරමු. ප්‍රවේග අනුපාතය ගැන පස්සේ කතා කරමු. ඔනේ උතන ඔයා මේක සමීකරණ ලියන්න. එයා පැත්තේ ඇඳලා යටින් ඒක සෙවීම කරමු. එහෙම හොඳයි. ඉස්කෝලේ මේ යනකොට දැන් පරිස්සමෙන් ඉන්න සමහර ඉස්කෝලවල පන්ති වල මේ නේද දරුවන්ට බෝ වෙලා සර් ඉස්කෝලේ ඇවිල්ලා නේද? පස්සක කොහෙද? ඔව් සර් ඇහෙන්නේ DS DS. සමහර ඉස්කෝලවල මාර මහන්සියක් දානවා ප්‍රින්සිපල් එහෙම හැදිලා නැහැ කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ ඒවා කියන්න එපා. ළමයින්ට දැනුම් දෙන්න එපා. අනේ හොස්ටල් එකේ පන්ති මට දැන් මේක විවේචනය කරන්න බෑ රාජ්‍ය සේවකෙක් විදියට. මම දැක්ක පුතේ මම මේ කියන්නේ ඉස්කෝලවල ප්‍රින්සිපල් එහෙම මාර මහන්සියක් දානවා පුතේ මේ හැදිලා නැහැ කියන්න එපා. ටීචර්ලට කියන වෙන ළමයින්ට කියන්න එපා. අම්මලා තාත්තලාට කියන්න එපා. කමක් නැහැ ඉතින් ඒකෙන් මුදක් වෙනවනම් මම හිතුවා. අවදානම කියන එක හංගගෙන ඉන්න එකෙන් මුදක් වෙනවනම් අවුලක් නැහැ. ඇඟ ඇතුලේ කැන්සර් එකක් තියලා සද්ද නැතුව කමක් නැහැ. එහෙමනම් අවුලක් නැහැ. අපේ ඉස්කෝලෙත් හැදිලා තිබ්බ සර්. එහෙමද? ඕගොල්ලෝ පරිස්සම් වෙන්න. ළමයින්ගෙත් වැරදි තියෙනවා. මේ අපි එනකොට එක බත් එක්ක කතා ඉඳලා පුතේ අපිව දැක්කහම බත් විසිරලා යනවා. ආයෙ අපි අයින් වෙච්ච ගමන් ආයෙ 10ක් විතර එක බත් එකක් කනවා. කෙනෙක්ට කොවිඩ් තිබ්බනම් ඇති එතන. අල්ලපු පන්තියට තිබ්බ සර්. එහෙමද? පරිස්සමෙන් පුතේ පරිස්සමෙන්. ආකාශ කොහොමද දැන් අයියට හොඳද පුතේ? ආකාශ දෙකිල්ල දැන් නම් පොසිටිව් උනත් දන්නේ නැහැ. හොඳයි සර්. හොඳයි නේ. ගෙදර අනිත්‍යර කරදරයක් වුනේ නැහැ නේද? නෑ සර් අපිට ඊට කලින් හැදෙලා තිබ්බ ඊට පස්සේ තමයි අයියට හැදුනේ. ඕගොල්ලන්ට හදුනද පුතේ? ඔව් සර්. අනේ දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. අර සර්ට ඩෙන්ගු හැදිලා තිබ්බ දවස්වල තමයි අපිටත් හැදුනේ. මම පන්ති ගලේ නැහැ නේ ඉතින් ඒකනේ. ඒක දුන්නා තමයි මට අපසන්න උනේ ටියුෂන් එකේ. පැයිසේ නෑ සමහර අම්මලා තාත්තලා කොහොමද පන්ති කරමු කියලා කිව්වා. රුපියල් 700කට
එහෙම බලින්න බෑ දැන් එහෙම කියපු ගමන් එක දවසක් අර මම බැන්නට මොකක් හරි එකට මේ ක්ලාස් මිස් කියන එක කස්ටමර් මොකද දන්නවද කරන්නේ ඊට පස්සේ දවසේම තාත්තව දෙනවා හැමදාම ක්ලාස් ෆීස් ගෙව නැහැ කස්ටමර් මොකද කරන්නේ තාත්තට බැලලා තාත්තව දෙනවා කොහොමද මං කියන්නේ ඒක තමයි වැඩි කරන්නේ වෙලා ඇති මන් නම් හිතේ වෙලා මදිද මේක අඳිනවද නිකන් සුපිරිටම නිකන් අර දෙව්දත්ත බුදුරජාණන් වහන්සේ ගාල පෙරලනවා වගේ අඳිනවද අනිවාර්යෙන් ඒ අවස්ථාවේ ලීවරයක් පාවිච්චි කරන්නේ නැති කියලා මට හිතෙනවා නැද්ද පන්සල් වල එහෙම තියෙන්නේ මෙහෙම ගාල අතින් පෙරලනවා වගේ මම විශ්වාස කරනවා ලීවරයක් පාවිච්චි කරන්නේ නැති යන්ත්‍ර වාසිය සමානයි බාරේ බෙදීම ආයාසේ මේක මතක තියෙන්න ඕනේ ඒකක සෙවීම යන්ත්‍ර වාසිය සමානයි බාරේ බෙදීම ආයාසේ නිව්ටන් කැපෙනවා ඒකකයක් නැහැ ප්‍රෙෂර් ඉවරයි මට අර හැමෝම අදහස දක්වන්න දෙමව්පියන්ගෙන් අහලා රූප 3කට 4කට බෙදමු මට ඒක අදහස දක්වන්න පුතේ මට ඒ අදහස වටිනවා අද කට්ටිය අඩුයි ගොඩක් මේ ෆිසිකල් මම හැබැයි ෆිසිකල් පටන් ගත්තත් බය වෙන්න එපා zoom එකක් කරගෙන යනවා එන්න බැරි වෙන දරුවෝ කොවිඩ් තත්ත්වයට මුහුණ දෙන දරුවෝ ඒ පවුල් වල අය එහෙම ඉන්නවා එතකොට ඒගොල්ලන්ට මිස් වෙනවනේ මම ඒකත් කරගෙන යනවා ඔව් 15 වගේ නේ කාරණේ සෝරි 12 වගේ නේ ගේන්නේ තියෙන්නේ හරි අපි මොකද 15 කඩලා ගේන්න පුළුවන් ඊට වැඩි එළියේදීට බෑ ඔය හැමදාම එනවනේ 14 වගේ කරද 12 බෑ 4කට 12 ගන්න හරි එහෙනම් පුතේ මේ වැඩ කටයුතු වලින් අපි අද දවසේ වැඩ කටයුතු ඉවර කරමු. ලබන සතියේ මේකෙන් ගණන් හදනවා. ප්‍රවේග අනුපාතයත් ඉගෙන ගන්නවා. යන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතය දෙකෙන්ම ගණන් හදනවා. හැමෝම පරිස්සමෙන් ඉන්නේ එහෙනම්. පාසල් ගිහලා පරිස්සමෙන් ඉන්න. ඕගොල්ලෝ සතුවත් වගකීමක් තියෙනවා. හරියට වගකීමක් සහිතව හැසිරෙන්න. එහෙනම් ආයිබෝවන් බුදු සරණයි පුතේ. ආයුබෝවන් සර්. thank you sir ආයි පුතේ පරිස්සමෙන් good night.